ඉතින් කොහමද හැමෝම හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් අද කතා කරන්න ඕනේ කියලා හිතුනේ මේ ස්ටුඩන්ට් වීසා ගැන. කලින් වීඩියෝ එකේ කිව්වත් වගේ දැන් අපේ channel එකට අලුතෙන් ගොඩක් අය සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් හුඟක් අය කැමතියි මේ ගැන දැනගන්න. විශේෂයෙන්ම මේ ගැන තාම මුකුත් ක්‍රියාමාර්ගයක් අරගෙන නැති අය, කියන්නේ වැඩේ පටන් ගත්ත නැති අය හුඟක් වෙලාවට අහනවා කොහොමද පටන් ගන්නෙ, මොන වගේ දේවල්ද දැනගන්න ඕනේ. වගේම වැඩේ කරගෙන යන අයත් මතුවෙන ගැටලු, ඒ වගේ දේවල් ගැන හුඟක් ප්‍රශ්න අහන හින්දා ඉතින් තනින් කනින් කොනින් කතා කරන්නේ නැතුව අපි A to Z වැඩේ ගැන කතා කරමු. හැබැයි මෙහෙමයි කතන්දරේ. මම හුඟක් දේවල් එක්ස්ප්ලেইন කරන්නේ ඒ වගේ බේසික්ස් වල ඉඳලා තමයි මම කියන්නේ. මොකද ඕනෙම දෙයක් අපි කරන්න යනකොට අපි දැනගන්න ඕනේ ඒ වගේ මේ පදනම බේසික් එක මොකක්ද කියලා. ඒ කියන්නේ හරියට අවබෝධයක් තියෙන්න ඕනේ මේ දේ මොකක්ද. ඒ කියන්නේ හරියට අඳුර ගන්න ඕනේ. දැන් කාගේ එක ගනුදෙනුවක් කරනවා වුණත් මොන දෙයක් කරනවා වුණත් ඒ පුද්ගලයා කවුද කියලා අපි හරියට අඳුනගෙන ඉන්න ඕනේ. ඒ වගේ තමයි. කියන්නේ තනින් එක ටොපික් එක පොඩ අරගෙන කතා කරා කියලා ඒක හරියට අයිඩියා එකක් ගන්න බෑ. හෝල් පික්චර් එක ගැන, මුළු පින්තූරය ගැනම එක සැරේ අපි කතා කරන්න ඕනේ. එතකොට තමයි හරියට අදහසක් ගන්න පුළුවන්. ඊට පස්සේ එහෙම හරි අදහසක් කරන් තියනවා නම් මුළු කතන්දරය ගැනම අපිට ඒක සාර්ථකව කරගන්න හැකි වෙනවා. එහෙම අදහසක් නැතුව තනින් කනින් කොනින් අල්ලගත්තොත් හුඟක් වෙලාවට දේවල් හරියටම කරගන්න බැරි වෙනවා. ඒකින්ද මම අදාළ පදනම මොකක්ද කියලා ඒක ගැන කතා කරන්නම්. ඉතින් අද මම ඔයගලන්ට කියලා දෙන්නම් මේ ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරද්දී අවශ්‍ය වෙන බේසික්ස් මොනවද කියලා. ඉතින් මම දැන් මේ බේසික්ස් කියලා දුන්නාම ඉතුරු වැඩ ටික ඔයගොල්ලෝ කරගන්න පුළුවන් වෙනවා. ඔයගලන්ට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා අදාළ සයිට්ස් වලට ගිහිල්ලා ඒ සර්ච් කරලා ඒ අදාළ තැන් වලට කතා කරලා ඒ කරගන්න ඕන හැටි මම කියලා දෙන්නම් හරියටම. ඉතින් මේ කතන්දරේ පටන් ගන්න කලින් තව කරුණු කිහිපයක් මතක් කරන්න ඕනේ. මම කලින් කරා වීඩියෝ එකක් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ගන්න විදි කියලා වීසා ගැන. ඉතින් ඒකෙදි මම කිව්වා එකක් තමයි පාර්ට්නර් වීසා කියන එක. එතකොට සමහර අය අහලා තිබ්බා ඒ වීසා එක ගැන විස්තර තව කියන්නේ එහෙම කියලා. දැන් මෙතන ප්‍රශ්නේ ඇවිල්ලා ඒ වීසා එක ගැන ඔයගොල්ලෝ විස්තර දැනගෙන වැඩක් නැහැ. ඔයගොල්ලන්ට ඕස්ට්‍රේලියාවේ පාර්ට්නර් කෙනෙක් නැත්තම්. ඉතින් එතකොට දැන් ඔයගොල්ලන්ට ඒ විදිහට ඔයගොල්ලෝ වීසා ගන්න හිතා ඉන්නවා නම් මම දන්නේ නැහැ ඒක ඒ කියන්නේ ඇත්තම ජෙනුයින් සම්බන්ධතාවයක් නැතුව එහෙම වීසා ගන්න ගියාම හුඟක් වෙලාට ඒව අහුවෙනවා. මොනවා කරන්නත් ඕස්ට්‍රේලියාවේ එතකොට පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. එතකොට ඕස්ට්‍රේලියාව පැත්තෙන් කරන්න ඕනේ වැඩ ඒ පාර්ට්නර් ඔයගොල්ලන්ට කළා දෙයි. ඒ අරින් ඉතින් එහෙම පාර්ට්නර් කෙනෙක් නැතුව මේ වීසා එක ගැන තොරතුරු ඇහුවා කියලා වැඩක් නැහැ. කියන්නේ එහෙම වීසා එකක් නැහැ මේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා පාර්ට්නර් කෙනෙක් හොයාගන්න ලබා දෙන වීසා එකක් කියලා එකක් නෙමෙයි ඒක තියෙන්නේ. මම මේ දැනගන්න කිව්වේ. මේකටම අදාළව මම අනිත් එකක් කියන්නම් කෙටියෙන් මේ ජොබ් වීසා ගැනත් ගොඩක් අය අහන හින්දා. ඉතින් ජොබ් වීසා ඒ වර්ක් වීසා කියන එකත් එම්ප්ලොයර් ස්පොන්සර්ෂිප් කියන එක. ඒ කියන්නේ ඔයාව ස්පොන්සර් කරලා රස්සාවකට මෙහෙ ගන්නවා නම් එතෙන්දිත් ඔයා ඉතින් වීසා එක ගැන කරුණු හොයලා හිටියා කියලා තේරුමක් නැහැ. ඔයා හොයාගන්න ඕනේ නම් ජොබ් එකක් ඕස්ට්‍රේලියාව ඇතුලේ. ඒක සම්හුගක් වෙලාවට දැන් ඔන්ලයින් එහෙම ඇප්ලයි කරලා ගන්න හරි අමාරුයි. ඒ වගේ දේවල් අපි ගැන කතා කරමු ඉස්සරහට. ඒ වගේම මේ විදිහට රවට්ටලා වංචා වැඩ කරන අයත් ඉන්නවා. මෙහෙම ජොබ්ස් හොයලා දෙනවා කියලා. ඒ ගැනත් අපි ඉස්සරහට වෙනම වීඩියෝ එකකින් කතා කරමු. ඉතින් එතෙන්දිත් කියන්න ඕනේ මෙහෙට ඇවිල්ලා ජොබ්ස් හොයාගන්න කියලා වීසා එකක් කියලා එකක් නැහැ. එහෙමනම් ඉතින් එහෙම තියෙන වර්ක් වීසා කියලා ප්‍රසිද්ධම එක තියෙන 491 එකයි. ඒකට ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් ඕනේ. මම කලින් වීඩියෝ එකේ පොඩ්ඩක් කිව්වා ඒ ගැන. අනිත් එක ඉතින් ඔයගොල්ලෝ එඩියුකේෂන් එක මෙහෙ ඇවිල්ලා ඉගෙනගෙන ඉවරුනහම ඔයගොල්ලන්ට ගන්න පුළුවන් 485 මේ පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් වීසා එක. ඉතින් ඒ දෙකේ වැඩ කරන්න පුළුවන්. ඉතින් ඉගෙනගෙන ඉවර වෙන අයත් කරන්න ඕනේ ඇත්තටම පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් වීසා එකක ඉන්නවට වඩා පුළුවන් තරම් ඉගෙනගෙන ඉවරුණු ගාම PR ඇප්ලයි කරන්න පුළුවන් වෙන විදිහට පොයින්ට්ස් ටික හදා ගන්න ඕනේ. ඉගෙන ගන්න කාලෙම හරියට ඒවා බලලා වැඩේ පටන් ගන්න ඕනේ. ඉතින් එහෙම පොයින්ට්ස් අඩු වුණොත් එහෙම ඉතින් මේ විදිහට වර්ක් වීසා එක වැඩ කරලා එක්ස්පීරියන්ස් අරන් ඒ විදිහට කරන්න පුළුවන්. ඒ අරින් ඉතින් අනිත් ඔක්කොම ඔය රස්සාවල් වලට තියෙන වීසා වලට ඉතින් ඔයගොල්ලෝ හොයාගන්න ඕනේ අර පාර්ට්නර් කෙනෙක් හොයාගන්නවා වගේ ජොබ් එකක් ඉස්සෙල්ලා. ඒක වීසා. එතකොට ඔයගොල්ලෝ ජොබ් එකක් ඔයගොල්ලන්ට කවුවයි දෙනවා කිව්වොත් ජොබ් එකක් හොයාගත්තොත් එයා ඔයාට අදාළ වීසා වැඩ ඩොකියුමන්ට්ස් ලියකියවිලි ඒවා ඕස්ට්‍රේලියාව පැත්තෙන් කළා ඔයාට එන්න තමයි තියෙන්නේ. අර පාර්ට්නර් වීසා ගත්තත් එහෙම කතන්දරයක් තියෙන්නේ. ඒකයි කතන්දර. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ අහනවානේ මම කටු කතා සීරීස් එකට මොකද උනේ අමතක වුණාද නැවැත්තුවාද එහෙම කියලා. මේ thank you ප්‍රතිචාර වලට නෑ ඒක කරනවා. ඇත්තටම මේක බේලාස්ති කරගෙන යනවා. පෞගේ සතිය නම් පොඩ්ඩක් කරන්න අමාරු වීඩියෝස්. ඇත්තටම තව එපිසෝඩ් එකක් හරි දෙකක් හරි තමයි උපරිම එකකින් කරන්න බැරි වෙයි. තව එපිසෝඩ්ස් දෙකකින් විතර කතන්දර ඉවර කරන්න පුළුවන්. ඉතින් මේ දෙක ඉක්මනටම කරනවා රෙකෝඩ් කරලා. ගේ සම්බන්ධ දේවල් ඔයගොල්ලෝ හුඟක් ආසාවෙන් ඉන්නවා දැනගන්න. බංග්ලාදේශ් කෙනෙක්ගේ ඒ සම්බන්ධ එකක් තියෙනවා ඒකේ ගොඩක් විස්තර.
ඒකයි තව එපිසෝඩ්යක් විතර ඉතින් කරන්න පුළුවන් ඊටු ටික කතන්දරේ ඉවරුණ තැනට ගේන කටු ඉවරුණ තැනට එන්න අනිත් කලින් කරපු අන්තිම එපිසෝඩ් එකෙත් ඉතින් කටු ඕල්මෝස්ට් ඉවරයි වගේ තමයි ඉතින්. හරි ඒවත් අපි අරගෙන එමු. එහෙම නැතිනම් දැන් ස්ටුඩන්ට් වීසා පැත්තට යමු. මම ඉස්සෙල්ලාම කියන්නම් ඇයි මේ ස්ටුඩන්ට් වීසා ඕස්ට්‍රේලියාවේ මේ විදිහට ස්ටුඩන්ට් වීසා දෙන්නේ කියලා. දැන් පළවෙනි එක විදිහට හුඟක් අය ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ ඕස්ට්‍රේලියාව ඇතුළත සල්ලි ගේන්න තමයි මේ දේ කරන්න කියලා තමයි හුඟක් කියන්නේ. ඔව් ඕස්ට්‍රේලියාවට හම්බ වෙනවා බිලියන 35ක 40ක විතර වාර්ෂික ආදායමක්. මම කියන්නේ කොවිඩ් වලට කලින් ඒ විදිහට ලොකු ආදායමක් හම්බ වෙනවා এডুকেෂන් එකෙන්. ඕස්ට්‍රේලියාවේ এডুকেෂන් කියන්නේ ලොකු ඉන්ඩස්ට්‍රි එකක්. අනිත් බටේ රටවල් වල අනිත් රටවල් වලත් එහෙම තමයි. ඉතින් හැබැයි මේ ඔස්ට්‍රේලියාවේ මේ এডুকেෂන් එක කියන්නේ ඇවිල්ලා සල්ලි ගෙවලා ගන්න ක්වොලිෆිකේෂන්ස් බෑ. එහෙම කතන්දරත් එහෙම මෙහෙන් ලංකාවේ යනවනේ. ඒවා මේ සල්ලි ගෙවලා ගත්ත ඒවා ඔහොම කියලා අරවා මේවා මේ කියලා ලංකාවේ විතරයි හොඳම ස්ටෑන්ඩඩ් එක තියෙන්නේ එහෙම කියලා. ඒ ඔස්ට්‍රේලියාවේ එහෙම බෑ. එහෙම යුනිවර්සිටිස් තියෙනවා සවුත් ඒෂියාවල එහෙම සමහර රටවල් වල තියෙනවා. එහෙම සල්ලි ගෙවුවාම ගන්න පුළුවන් ක්වොලිෆිකේෂන්ස් එහෙම කතන්දර තියෙනවා. හැබැයි ඉතින් ඔස්ට්‍රේලියාව වෙන්නේ බර ගණන් ඩොලර් බර ගණනක් ගෙවලා අන්තිමට හරියට එක්සෑම්ස් ටික අසයින්මන්ට්ස් ටික ඒවා කරගත්තේ නැත්නම් අන්තිමට සල්ලිත් නැහැ විභාගත් ෆේල් අන්තිමට වීසාත් නැහැ PR උත් නැහැ මුකුත් නැහැ. එහෙමයි කතන්දර. ඉතින් සල්ලි ගෙවුවා කියලා මේගොල්ලෝ ක්වොලිෆිකේෂන්ස් දෙන්නේ නැහැ නිකන් ඕස්ට්‍රේලියාවේ. ඒකට තමන් මාන්සිලා වැඩ කරන්න ඕනේ. ඒක කතන්දරයක්. හරි මම දැන් මේ ප්‍රවේශයක් ගත්තේ මේ කතන්දරේට. දැන් අපි කතා කරමු ලංකාවේ මේ ස්ටුඩන්ට් වීසා ගන්න යන්නේ කොහොමද බලන්න ඕනේ දේවල් ඒ දේවල්. මෙහෙමයි. දැන් ඕස්ට්‍රේලියාව ගත්තොත් අධ්‍යාපනයේට නිදහස තියෙනවා හැමෝටම හැම වයසකදීම මොන කාණ්ඩයේ මොන සමාජ තරාතිරමක මොන රස්සාව කරත් මොන දේවල් කරත් ඕනෙම අවස්ථාවක ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඕනෙම දෙයක් ඒ කියන්නේ අපි හිතමු ෆීල්ඩ් එක මාරු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්කෝලේ මගදී ගිය කෙනෙකුට පස්සේ ආයි ජොයින් වෙන්න පුළුවන්. පස්සේ කාලෙකදී කැම්පස් යන්න පුළුවන්. එහෙම ඉතින් වයසේ බාධා අරවා මේවා এডুকেෂන් ગેප් ඒවා මේවා නැහැ. ඒ කියන්නේ Tamanට මොකක් හරි කෝස් එකක් කරන්න Tamanට දැනට තියෙන සුදුසුකම් අඩු නම් එතකොට කියන්නේ දැන් ඉතින් ඔයාගේ ජීවිතේම ඉවරනේ ඔයා කරගත්තේ නැහනේ ඕගොල්ලෝ ඒ ලෙවල් වලදී කියලා. ඒවට වෙනම තියෙනවා පාත්වේ කෝසස්. ඒ කියන්නේ අර කිව්වාගේ සල්ලි ගෙවලා ගන්න පුළුවන් ඒවා නෙමෙයි මහන්සි වෙලා ඒ පාත්වේ කෝස් එකක් හරි ෆවුන්ඩේෂන් කෝස් එකක් හරි කරාම එතනින් යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයාලට දැනට තියෙන ක්වොලිෆිකේෂන් මදි නම් ඒ වගේ මේ පාත්වේ කෝසස් ඕන තරම් තියෙනවා. ඒවා කම්ප්ලීට් කරලා ඒ ක්වොලිෆිකේෂන් එක අරගෙන ඊට පස්සේ අර ඩිග්‍රී එකට එහෙම නැත්නම් මාස්ටර්ස් එකට මොකක් හරි Tamanට අදාළ දේ ඉගෙන ගන්න පුළුවන්. ඔය මෙඩිසින් වලට එහෙම මම වීඩියෝ එකකුත් කරලා දෙනවා GAMSAT කියලා එක්සෑම් එකක්. ඒ කියන්නේ කාට හරි මෙඩිසින් කරන්න ඕන නම් Tamanට දැනට උපාධියක් තියෙනවා නම් ඒ GAMSAT එක්සෑම් එක කරලා එකෙන් ඒ කට් ඔෆ් මාක්ස් වලට වඩා ගත්තොත් ඔයාලට මෙඩිකල් කොලෙජ් යන්න පුළුවන් MBBS කරන්න. මම මේ උදාහරණයක් කිව්වේ. ඒ වගේ තව ගොඩාක් හැම ෆීල්ඩ් එකකටම පාත්වේස් තියෙනවා. හැබැයි ඒවා මහන්සි වෙලා කරන්න ඕනේ. නැතු මේ නිකන් දෙන්නේ නැහැ ඉල්ලුවා කියලා. හරි. ඉතින් දැන් මම මේකත් කිව්වේ පොඩි කතන්දරයක් කියන්න. මොකද දැන් ඕස්ට්‍රේලියාවේ තත්ත්වය ඒක වුණාට ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට එන්න වීසා ගන්න එක තමයි දැන් ඔතන ප්‍රශ්නේ. දැන් ඇත්තටම දැන් ලංකාවේ අය හිතනවා ඕස්ට්‍රේලියාවේදී දැන් ලංකාවෙන් වීසා දෙද්දි ස්ටුඩන්ට් කෙනෙක්ට ගොඩාක් දේවල් බලනවනේ. ඉතින් දැන් ඕස්ට්‍රේලියාව ඇතුලේ ඉන්න අයට ඔය ප්‍රශ්න නැහැ. මම දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ এডুকেෂන් ગેප්ස් වත් කෝස් චේන්ජ් කරන එකවත් එක ෆීල්ඩ් එකකින් ඉඳලා තව ෆීල්ඩ් එකක් කරන එකවත් වයස වැඩියෙන් කරන එකවත් අවුරුදු 65 දී උනත් කැම්පස් යන්න පුළුවන්. අවුරුදු 70 දී කැම්පස් එන අය උන් තරම් හම්බ වෙනවා කැම්පස් වලට ගියාම. අපි ඒ ගැනත් කතා කරමු ඕස්ට්‍රේලියාව විශ්වවිද්‍යාල ජීවිතය ගැන. අවුරුදු 70 75 මිනිස්සු ඉන්නවා කැම්පස් වල උන් තරම් අලුතෙන් ඉගෙන ගන්න ඇවිල්ලා. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ වැඩ කරන්නේ නෙමෙයි රිටයර් වෙලා ආයි කෝසස් කරනවා. එහෙම දේවල් තියෙනවා මේ. කියන්නේ රිටයර් වුණාට පස්සේ එනවා ඉගෙන ගන්න Tamanට ආස දෙයක් ආර්ට්ස් හරි මොනවා හරි හිස්ටරි හරි ඒ දේවල් යුනිවර්සිටි එකට. එහෙම තියෙනවා. ඒ වුණාට ලංකාවේදී වීසා ගද්දී තමයි ප්‍රශ්නේ එන්නේ. ඇයි දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙන්නේ? හරි. මම දැන් කිව්වනේ කලින් වීඩියෝ එකෙත් ඕස්ට්‍රේලියාවේ ඔයගොල්ලෝ හෝම් අෆෙයාර්ස් වෙබ්සයිට් එකට ගියොත් ඔන්න මේ වීඩියෝ එක පළවෙනි වතාවට නම් බලන්නේ අපේ මේ කලින් වීඩියෝ එක බලපු නැති අය හෝම් අෆෙයාර්ස් ඩිපාර්ට්මන්ට් එකේ වෙබ්සයිට් එක තමයි ඔයගොල්ලෝ වීසා මයිග්‍රේෂන් ඉමිග්‍රේෂන් මේ හැම දෙයක් ගැනම දැනගන්න යන්න ඕනේ තැන ගවර්න්මන්ට් වෙබ්සයිට් එකට. ඉතින් දැන් ඒකේ දාලා තියෙනවා ස්ටුඩන්ට් වීසා එකකට අවශ්‍ය කරන දේවල් ඒවා ටික දුන්නාම ඒගොල්ලෝ ස්ටුඩන්ට් වීසා දෙනවා කියලා. අනිත් එක මේ ස්ටුඩන්ට් වීසා කියන්නේ සබ් ක්ලාස් 500. හැම වීසා එකකටම තියෙනවා සබ් ක්ලාස් එකක් නම්බරයක්. ඒ ස්ටුඩන්ට් වීසා කියන්නේ සබ් ක්ලාස් 500 ඕස්ට්‍රේලියාව. ඉතින් ඔයගොල්ලන්ට අදාළ විස්තර එහෙම Google එකේ type කරලා Home Affairs වෙබ්සයිට් එකට ගියාම ඒකෙනුත් කියවලා බලා ගන්න ඕනේ. මම කියවනේ ඔයගොල්ලන්ටත් තියෙනවා ඔන්න homework. ඕවා විස්තර බලලා ඒවත් දැනගන්න. ඔයගොල්ලෝ apply කරන්න ඉන්නවා. ඉතින් දැන් ඔය ස්ටුඩන්ට් වීසා apply කරාම එක එක රටවල් වලට ඒගොල්ලෝ සලකන විදිය වෙනස් ඇත්තටම කතන්දරේ. මොකද එහෙම කරන්නේ රටේ තියෙන රටේ ආදායම කොහොමද මිනිස්සුගේ ජීවන තත්ත්වය කොහොමද
එතකොට ඒ රටේ මානව හිමිකම්, ඒ රටේ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ, මිනිසුන්ට ජීවත් වෙන්න සුදුසු වාතාවරණයක්ද තියෙන්නේ, ඔය වගේ දේවල් ඔක්කොම සලකලා බලනවා. එහෙම බලන්නේ මේගොල්ලෝ බලනවා ඔයගොල්ලෝ ස්ටුඩන්ට් වීසා එනවා නම් genuine intention කියලා එකක්. ඒ කියන්නේ ඔයා ඇත්තටම ඉන්නේ ඕස්ට්‍රේලියාවට ඉගෙන ගන්නද කියන එක ඒගොල්ලන්ට ඔප්පු කරන්න ඕනේ. ඉතින් අර සාමාන්‍යයෙන් ගොඩක් පල්ලෙහා මට්ටමේ තියෙන රටක ජීවන තත්ත්වය ගොඩක් පල්ලෙහා තියෙනවා නම් ඒ රටේ ප්‍රශ්න තියෙනවා නම් මිනිස්සුන්ට හරි අමාරු තත්ත්වයක නම් ජීවත් වෙන්නේ, මිනිස්සු බලාගෙන ඉන්න වෙන රටකට පනින්න නම් ඒ වගේ රටකට ඒගොල්ලෝ වීසා එකක් දෙද්දි, විශේෂයෙන්ම ස්ටුඩන්ට් වීසා එකක් දෙද්දි ගොඩාක් දේවල් බලනවා. මොකද ඒගොල්ලෝ බලනවා ඇත්තටම මේ ආයෙත් ඉගෙන ගන්නද, එහෙම නැත්නම් මේ රටේ ප්‍රශ්න හින්දා හොඳ ජීවන තත්ත්වයක් ලබා ගන්න මේ ඕස්ට්‍රේලියාවට එන්න ස්ටුඩන්ට් වීසා එක මාර්ගයක් හැටියටද පාවිච්චි කරන්න කියලා. දැන් ඔතෙන්දී ඔයගොල්ලෝ වීසා ඇප්ලයි කරද්දී පළවෙනි දේ ඔන්න බේසික් එක ඔයා ඔප්පු කරන්න ඕනේ ඔයා ඇත්තටම එන්නේ ඉගෙන ගන්න කියලා. දැන් මෙහෙමයි කතන්දරේ. සාමාන්‍යයෙන් ඇත්තටම ඕස්ට්‍රේලියාවට ගිහලා ඉගෙනගෙන ආයි ලංකාවට එන්න ඕනේ අය ඇති. තමන්ගේ බිස්නස් තියන අය, එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාව කරන රස්සාව අනුව ගිහිල්ලා තව ක්වොලිෆිකේෂන්ස් අරන් ඇවිල්ලා කරන්න. දැන් ඒ අය ගැන නෙමෙයි මම කතා කරන්නේ. දැන් සාමාන්‍ය අය අපි උනත් ඕස්ට්‍රේලියාවට ආවේ ස්ටුඩන්ට් වීසාවේ ඇවිල්ලා ඉගෙනගෙන යන්නේ නෙමෙයි PR එක ගන්න. දැන් 90ක් 95ක් අයත් ඔයගොල්ලෝ මේ ඕස්ට්‍රේලියාවට ස්ටුඩන්ට් වීසා වලින් එන්නේ PR එක ගන්න. පර්මනන්ට් රෙසිඩන්සි ස්ථිර පදිංචිය ගන්න. එහෙම නැතුව ආයි යන්න නෙමෙයි. හරි. ඒක තමයි අපේ පැත්තෙන් ප්‍රශ්නේ. වගේම ඕස්ට්‍රේලියාවේ හෝම් අෆෙයාර්ස් ඩිපාර්ට්මන්ට් එක ඒගොල්ලෝ දන්නවා වැඩි හරියක් අය එන්නේ මේකට කියලා. හැබැයි ඒගොල්ලන්ගේ පොලිසි එක අනුව ඔයා ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන වෙලාවේදී ඔයා ඔප්පු කරන්න ඕනේ මේ ඔයා ඉගෙනගෙන ආයි ලංකාවට එන බව. ඒ කියන්නේ ඔයා එන රටට එන බව. ඉගෙන ගන්න විතරමයි ඔයා මේක ඉල්ලන්නේ කියන එක ඔයා ඔප්පු කරන්න ඕනේ. අර PR කතන්දර ඒවා පස්සේ ඒවා මෙතනට අදාළ වෙන්නේ නැහැ. ඒකට අදාළව තමයි ඔක්කොම ඩොකියුමන්ට්ස් ඔයා බාර දෙන්න ඕනේ ඔන්න ඔය කන්සෙප්ට් එක අනුව. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මේක මෙහෙම කියමුකෝ. ඕස්ට්‍රේලියාවෙන් බලාපොරොත්තු වෙන්නේ මෙහෙම එක්කෙනෙක් එනවා ලංකාවෙන්. එයා ලංකාවෙන් සල්ලි අරගෙන එනවා. ඇවිල්ලා මේ ඕස්ට්‍රේලියාව ඇතුළේ වියදම් කරනවා, කෝස් ෆී එක ගෙවනවා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවේ ටිකක් සීමිත ප්‍රමාණයක් වැඩ කරනවා. ඊට පස්සේ එයා ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඉවර වෙලා එයා ලංකාවට යනවා කියන එක. ඒ ඕස්ට්‍රේලියාව පැත්තේ බලාපොරොත්තුව. හරිද? පොතේ හැටියට මම මේ කියන්නේ. එතකොට ලංකාවේ අපේ බලාපොරොත්තුව මොකද්ද? ස්ටුඩන්ට් වීසා එකක් දාගෙන අඩුම කොස්ට් එකකින් ඕස්ට්‍රේලියාව හොඳම ඩිමාන්ඩ් එකක් තියෙන මොකක් හරි කෝස් එකක් හොයාගෙන ඕස්ට්‍රේලියාවට යනවා. එහෙ ගිහිල්ලා පුළුවන් තරම් වැඩ කරලා කෑෂ් ඉන් හෑන් හරි මොන විදිහටයි කොහමයි වැඩ කරලා සල්ලි එකතු කරලා කෝස් ෆී එක ගෙවා ගන්නවා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවම පුළුවන් පාත්වේ එකකින් ඇප්ලයි කරලා PR එක අරගෙන ඕස්ට්‍රේලියාවම ඉන්නවා. ඕක තමයි. ඒ කියන්නේ දැන් සල්ලි එහෙමත් ඕස්ට්‍රේලියාව බලාපොරොත්තු අපි ලංකාවෙන් අරගෙන ඇවිල්ලා මෙහෙ ගෙවනවා කියන එක ඒ විදිහට ඔප්පු කරන්නේ. අපේ බලාපොරොත්තු ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා සල්ලි හොයාගෙන ගෙවන එක. අර ඌරගේ මාළු ඌරගේ පිටේ තියලා කපනවා කියලා අපේ පරණ කීමක් තියෙන්නේ. ඒක මේ තමයි අපේ සිස්ටම්. දැන් මේ දෙක අතර තියනවා නේද මේ කන්ෆ්ලික්ට් එකක්, ගැටීමක්. එහෙම නැත්නම් ගැප් එකක් මොකක් හරි. දැන් අපි බලන්න ඕනේ ওই දෙක අතර තියෙන ඒ දේවල් නිරවුල් කරලා ඒගොල්ලන්ට කන්වින්ස් වෙන විදිහට ඇත්තටම ජෙනුයින්ලි අපි ඉගෙනගෙන ආයේ ලංකාවට එන විදිහට අදාළ වෙන විදිහට තමයි අපි ඩොකියුමන්ට්ස් සප්ලයි කරන්න ඕනේ. ඔන්න ඕක තමයි බේසික් එක. ඉතින් දැන් මේ විදිහට ස්ටුඩන්ට් වීසා එකක් දාද්දි මම මුලින්ම කියන්නම් වයසවල් බලපාන්නේ කොහොමද කියලා. ඔන්න දැන් මම මේ වයසවල් ගැන කියන්නම්. දැන් මේකත් ආයි වැරදියට තේරුම් ගන්න එපා. ලෝකේ හැම රටකටම මේ විදිහ කියලා. දැන් මම මේ ලංකාවේ තත්ත්වය ගැන තමයි කතා කරන්නේ. දැන් මේක යුරෝපයේ කෙනෙක් ඇප්ලයි කරද්දි එහෙම නැත්නම් USA එහෙම නැත්නම් කැනඩා එහෙම නැත්නම් අඩුම ගානේ හොංකොං මැලේසියා වුණත් අද වෙනකොට දියුණු තත්ත්වයේ තියෙන්නේ කොරියන් ඔය වගේ රටවල් ජැපනීස් සිංගප්පූර් ඔය වගේ කවුරු ඕස්ට්‍රේලියාවට ඇප්ලයි කරනකොට මේ තත්ත්ව මේ විදිහටම බලපාන්නේ නැහැ. උනාට ලංකාවේදී මේවා මේ ගොඩක් ස්ට්‍රික්ට් විදිහට බලපානවා. මම කියවනේ එක එක රටවල් වලට සලකන විදි වෙනස් කියලා අවාසනාවකට ඇත්ත කතාවක්. ඉතින් සාමාන්‍යයෙන් ගොඩාක් පල්ලෙහා ඒගොල්ලන්ගේ විදිහට ඒගොල්ලෝ පල්ලෙහෙන් සලකන රටවල් වලට ඇත්තටම ෆයිල් එකක් ගත්තාම මේ විදිහ ස්ටුඩන්ට් වීසා ඒගොල්ලෝ බලාගෙන යන්නේ රිජෙක්ට් කරන්න හේතු තමයි හොයන්නේ. එහෙම නැතුව අප්‍රූව් කරන්න හේතු නෙමෙයි. ඒගොල්ලෝ මුළු ෆයිල් එකෙම ටක් ගාලා බලාගෙන යන්නේ රිජෙක්ට් කරන්න ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන් හේතු ටික කියලා. ඉතින් අර ඒ හේතු අහුවෙන්නේ නැති වෙන්න තමයි අපි වීසා එක දාන්නේ. මම මේ ගැන පොඩ්කාස්ට් එකක් කරා දීර්ඝ වශයෙන් යකාගේ පොඩ්කාස්ට් channel එකේ මේ වීසා රිජෙක්ට් වෙන හේතු කියලා මම link එක description එකේ දාන්න. ඒකත් අහන්න. ඒකිනුත් ඔයගලන්ට හොඳ idea එකක් ගන්න පුළුවන් විස්තරාත්මකව. හරි. දැන් ඒතකොට වීසා රිජෙක්ට් නොවෙන්න වයස බලපාන විදිය මම කියන්න. දැන් O level වලින් පටන් ගමු. O level කරපු කෙනෙක්ට ඕස්ට්‍රේලියාවට යන්න ඕනි කියලා හිතමු. ඒගොල්ලන් සල්ලිත් තියනවා. එහෙම නැත්නම් සල්ලි පෙන්නන්න විදි තියනවා. අම්මලාගේ support එක තියනවා මොකක් හරි. එතකොට එයාට පුළුවන් pathway course එකක් කරන්න. foundation course කියලා තියෙනවා. pathway courses තියෙනවා. ඒවා හොයාගන්න. ඒ කතන්දර මම කියන්නම් ඉස්සරහට. එතකොට එයා ඒක කළා
ඊට පස්සේ එයා යනවා ඩිප්ලෝමා එකකට ඕස්ට්‍රේලියාවේ ඩිප්ලෝමා එකයි මේ මොකද්ද ඩිග්‍රී එකයි කම්බයින් කරලා තමයි යන්නේ. ඒ කියන්නේ එයා හෙට ගිහිල්ලා මෙහෙ පාත්වේ එක කරනවා. ඊට පස්සේ ඩිප්ලෝමා එක ඉවර කරලා මොකද්ද මේ බැචලර්ස් එක කරනවා. ඒ විදිහට ඒ ටික කම්බයින් කරලා යන්න පුළුවන්. දැන් ඒ වගේ කෙනෙක් දානකොට එයා ඒ කියන්නේ O level ඉවර කරලා මාස 3කට වඩා ගැප් එකකුත් නැත්තම් ඔය විදිහට ඇප්ලයි කරාම එයාට වීසා හම්බ වෙන chance එක ගොඩක් වැඩි. මොකද ඒක තේරෙනවා. එයා මේ O level ඉවර කළා තව දෙයක්ත් ඕස්ට්‍රේලියාවේ ඉගෙනගෙන මේ sorry O level ඉවර කළා තව දෙයක් ලංකාවේ ඉගෙනගෙන ෆවුන්ඩේෂන් එකක්. ඒ කියන්නේ එයාට ඉගෙන ගන්න අවශ්‍යයි කියන දේ පේනවා. ඇත්තටම එයාට ඉගෙන ගන්න ඕනි කියලා එකෙන් ඔප්පු කරන්න පුළුවන්. ඉතින් A level ඉවර කරපු කෙනෙකුට උනත් A level ඉවර කළා මොකක් හරි කියන්නේ මාස 3කට වඩා ගැප් එකක් තියාගන්න නැතුව ඒ කියන්නේ මාස 3ක් මොනවත් නොකර ඉන්න නැතුව ෆවුන්ඩේෂන් කෝස් එකක් කරලා ඒ විදිහට යන්න පුළුවන් බැචලර්ස් එකට. එහෙම නැත්නම් මෙහි පාත්වේ කෝස් එකක් කරලා යන්න පුළුවන්. ඒත් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒ අදාළ අනිත් කාරණාත් සම්පූර්ණ කරගෙන ඉන්නවා. හැබැයි දැන් A level ඉවර කළා කාලයක් නිකන් හිටිය කෙනෙක්ට, ඒ කියන්නේ A level ඉවර කළා මොනවත් මෙහි ඉගෙන ගන්න නැතුව හිටිය කෙනෙක්ට ඔන්න දැන් කාලයක් ගිහිල්ලා ගැප් එකක් ආවට පස්සේ ඊට පස්සේ බැචලර්ස් එකට ඇප්ලයි කරනකොට ඒක ටිකක් ප්‍රශ්න වෙනවා. මොකද එතකොට අර කතන්දර එනවනේ මේ ඕස්ට්‍රේලියාවේ ඒගොල්ලන් කියන්න පුළුවන් මෙයාට මේ මොකද්ද එකපාරට ආව මේ හදිස්සිය එකපාරට මේ මොකද නිින්දෙන් නැගිට්ටා වගේ මේ ඉගෙන ගන්න හිතුනේ කියලා. ඒ කියන්නේ එතකොට ඒගොල්ලන් කියන්න පුළුවන් මෙයා එන්නේ මේ ඇත්තටම ඉගෙන ගන්න නෙමෙයි මේ එයා මේ වෙන මේ ෆයිනෑන්ෂල් බෙනිෆිට්ස් හින්දා තමයි එන්නේ කියලා. අන්න ඒක තමයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ ෆයිනෑන්ෂල් ප්‍රශ්න තියෙනවා නම් ලංකාවේ ජීවත් වෙන්න අමාරුකම් තියෙනවා නම් ඒක වෙනුවෙන් ෆයිනෑන්ෂල් බෙනිෆිට්ස් වෙනුවෙන් එහෙම නැත්නම් සෝෂල් බෙනිෆිට්ස් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට එනවා කියන එක ඒගොල්ලෝ කිව්වොත් ඒකට තමයි ඔයා එන්නේ කියලා. එතකොට තමයි ආ වීසා රිජෙක්ට් වෙන්නේ. හරිනේ. එතකොට දැන් A level ඉවර කරපු කෙනෙකුටත් එයා වර්ක් කරලා තියෙනවා නම් මොකක් හරි ෆීල්ඩ් එක වර්කින් එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඒ අතරේ තව පොඩි මොනවා හරි කෝසස් කරලා තියෙනවා නම් එයාටත් පුළුවන් අවුරුදු 25ට වගේ අඩු නම් ඒ ෆීල්ඩ් එකෙන් එයාට පුළුවන් යන්න බැචලර්ස් එකට ඇප්ලයි කරන්න පුළුවන් හුඟක් වෙලාවට. ඒ කියන්නේ අපි හිතමු එයා A level ඉවර කළා මොකක් හරි accounting වගේ ෆීල්ඩ් එක වැඩ කරා කියලා. එතකොට ඉතින් accounting වලට එයාට බැචලර්ස් එකට යන්න ඇප්ලයි කරාම වීසා හම්බ වෙන්න තියෙන chance එක, ඒ කියන්නේ රිජෙක්ට් වෙන්න තියෙන chance එක ටිකක් අඩුයි. හැබැයි 25 පැන්නපු කෙනෙක් බැචලර්ස් එකට ඇප්ලයි කරද්දී දැන්ට තියෙන තත්ත්වය නෝ මම කියන්නේ ලංකාව සම්බන්ධයෙන්. එතකොට වීසා රිජෙක්ට් වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. මොකද අවුරුදු 25ම ගිහිල්ලා 25 පැන්නට පස්සේ මෙයා බැචලර්ස් එකක් කරන්න මෙන්න මෙයාට එකපාරට හිතෙනවා. එතකොට ප්‍රශ්නයක් එනවා. එතකොට 25 35 වගේ අතර කාණ්ඩයට යන්න පුළුවන් දේ තමයි වීසා රිජෙක්ට් වෙන chance එක අඩු තමයි මාස්ටර්ස්. ඒ කියන්නේ දැන් බැචලර්ස් එකක් කරපු කෙනෙක් ආයි මාස්ටර්ස් වලට යද්දී අපි නිකන් උදාහරණයක් හැටියට කියමු A levels ඉවර කරලා මෙහි ලංකාවේ ප්‍රයිවට් හරි ආණ්ඩු යුනිවර්සිටි එක හරි ඔන්න බැචලර්ස් එකක් කරා. ඊට පස්සේ කාලයක් එයා ඒ ෆීල්ඩ් එකේ වැඩ කරා. ඊට පස්සේ අවුරුදු 30 දී විතර එයා මාස්ටර්ස් එකට ඇප්ලයි කරත් වීසා හම්බ වෙන chance එක වැඩි. ඒ කියන්නේ රිජෙක්ට් වෙන chance එක අඩුයි. මොකද බැචලර්ස් එකක් කරපු ගමන් මාස්ටර්ස් කරනවා කියලා ඉතින් සාමාන්‍යයෙන් එකක් නැහැ. ටිකක් කල් ඉඳලා මාස්ටර්ස් කරන අය ඕන තරම් ඉඳ ප්‍රශ්න නැහැ. දැන්ට තියෙන තත්ත්වයන්. ඒ වුණාට ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ. දැන් අපි ආවේ ඔය 2007 2008 ඔය කාලවලදී ඉස්සර ඒ කාලෙදි බැචලර්ස් එකට ඇප්ලයි කරාම වීසා හම්බ වෙන chance එක ගොඩක් වැඩි. රිජෙක්ට් වෙන chance එක ගොඩක් අඩුයි. ඒ කාලේ සර්ටිෆිකේට් කෝසස් ඩිප්ලෝමා ඒවටත් හුඟක් අය ආවා. ඒවා ටිකක් අර වැට උඩ තිබුණේ ඒ කාලේ. ඒ කියන්නේ හම්බ වෙනවද නැද්ද රිජෙක්ට් වෙන chance එකත් සමහර අයට තිබ්බා. හැබැයි බැචලර්ස් එකට අදාළ අනිත් කරුණු සම්පූර්ණ කරගෙන මම කියන්නේ අනිත් කරුණු හරියටම තියෙන්න ඕනේ. අපි ඒ වගේ නිසාට කතා කරමු. ඒ කාලේ බැචලර්ස් එකට ඇප්ලයි කරාම ඉතින් හුඟක් වෙලාවට හම්බ වෙනවා ඩිපෙන්ඩන්ට්ත් එක්කම තමයි හම්බ වෙන්නේ. ඒ වුණාට අද වෙනකොට නිකන් අපි ඔය ඒජන්ට්ස්ලා එක්ක එහෙම කතා කරාම ඒගොල්ලෝ කියන දෙයක් තමයි දැන් මාස්ටර්ස් එක තත්ත්වය තමයි. ඒ කියන්නේ බැචලර්ස් එක දැම්මම තව රිජෙක්ට් වෙන chance ටිකක් වැඩිලු. දැන් මාස්ටර්ස් එකට වගේ නම් රිජෙක්ට් වෙන chance අඩුයිලු. බැචලර්ස් එකේදී ඩිපෙන්ඩන්ට් එක්ක එන එක දැන් ටිකක් අමාරුයි කියලා කියනවා. ඒ කියන්නේ මට මේ ලංකාවෙන් ආරංචි වුණේ ඒවා. හැබැයි මාස්ටර්ස් එකට නම් දෙන්නටම එන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් තව ඉස්සරහට තව මොනවා වෙයිද දන්නේ නැහැ. ඒක තමයි මම හුඟක් වෙලාවට කියන්නේ පුළුවන් තරම් ඉක්මනට ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන් නම් ඒ ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමය ගැන සලකලා බලන්න කියලා. ඉතින් දැන් 35 වෙනකන් අපි ඔය මාස්ටර්ස් කතාව කිව්වේ. ඊට පස්සේ ඉතින් 35ට වැඩි අයට ඉතින් PhD එකට වගේ තමයි එන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් 35 පැනලා මාස්ටර්ස් එහෙම ඇප්ලයි කරාට. ඒ කියන්නේ දැන් මේ මම කියන්නේ chance එක. හරිද? එහෙම මම කියන්නේ හරියටම 35යි දවසක් වුණා එක්කෙනා දැම්මම රිජෙක්ට් වෙනවා. 36 එක්කෙනා රිජෙක්ට් වෙනවා. කියන්නේ මේ chance එක. මම කියන්නේ 35 36ට වැඩි අය මාස්ටර්ස් එකට ඇප්ලයි කරාම වීසා රිජෙක්ට් වෙන chance එක වැඩි කියලා.
මොකද අරක තමයි. ඔයා මෙච්චර කල් ගිහලා මේ එකපාරට ඔයාට ඉගෙන ගන්න හිතුනේ මොකද? ඒ වගේ. දැන් 35 වෙනකොට ඒ කියන්නේ බැචලර්ස් එකක් කරලා මාස්ටර්ස් එකක් කරලා ඔන්න PhD එකට ඇප්ලයි කරනවා නම් තේරෙනවනේ මෙයා කාලයක් ඉඳලා මෙයාට තව ඉස්සරහට ඉගෙන ගන්න ආසාවක් ඇවිල්ලා තියෙන්නේ. ඒ විදිහට ඒක ඔප්පු කරන්න පුළුවන්. අද PhD වගේ එකක් දැම්මොත් ඉතින් වීසා හම්බෙන්න chance එක ගොඩක් වැඩි. හැබැයි මෙතන අනිත් ප්‍රශ්නේ අර A level O level අය පොඩ්ඩක් පැත්තකින් තියන්නම්කෝ. අනිත් කට්ටිය අපි හිතමු දැන් මේ වයස මං කිව්වා අදාළ පරතර 90 වුණත් ඔයා ඉගෙනගෙන තියෙන ෆීල්ඩ් එකේ එහෙම නැත්නම් ඔයා දැනට වැඩ කරන ෆීල්ඩ් එකේ ආරෙන්න එකපාරටම වෙන ෆීල්ඩ් එකට ඇප්ලයි කරාම නම් වීසා රිජෙක්ට් වෙන chance එක ගොඩක්ම වැඩි. උදාහරණයක් විදිහට කියනවා නම් අපි හිතමු ඔයා A level ඉවර කළා ඔයා බැචලර්ස් කළා තියෙනවා එහෙම නැත්නම් මොකක් හරි කළා තියෙනවා CIMA හරි එහෙම නැත්නම් වෙන ප්‍රයිවට් යුනිවර්සිටි එකක හරි accounting සම්බන්ධයෙන් ඔයා කම්ප්ලීට් කරලා තියෙනවා qualifications ඔයා accounting field එකේ වැඩ කරලා තියෙනවා කියලා හිතමු ඊට පස්සේ ඔයාට එකපාරට අවුරුදු 25 විතර ඔයා ඇප්ලයි කරනවා නර්සිං වලට ඕස්ට්‍රේලියා හරිද එතකොට ඉතින් වීසා රිජෙක්ට් වෙන chance එක ගොඩක්ම වැඩි මොකද ඉතින් ඒගොල්ලෝ අහන්න පුළුවන් මේ ඔයාට මොකක්ද එකපාරට මේ හැදුන කැක්කුම කියලා මේ නර්සිං කරන්නේ එහෙම නැත්නම් ඒ විදිහටම මම මේ උදාහරණයකට කිව්වේ ඒ වගේම තව කවුරු හරි කෙනෙක් ඒ වගේ ඉඳලා accounting field එකේ හරි වෙන field එකක හරි ඉඳලා අපි තුමු IT field එකේ හිටියා කියලා. ඒකින්දලා එයා එකපාරට ඕස්ට්‍රේලියාවට ඇප්ලයි කරොත් මෝටර් මෙකැනික් වලට. එතකොට තේරෙනවානේ මෙයා මේ හදන්නේ මේ ඇවිල්ලා ඉගෙන ගන්න නෙමෙයි. මෙයා හදන්නේ මේ ඕස්ට්‍රේලියාවේ benefits ගන්න ඕස්ට්‍රේලියාවට එන මාර්ගයක් තමයි මෙයා මේ හදාගන්න හදන්නේ කියන එක එනවා. එතකොට එහෙම වුණ ගමන් ඔයාගේ genuine intention එකක් නැහැ කියලා තමයි ඒගොල්ලෝ reject කරන letter එකේ දාන්නේ. genuine intention එක පේන්නේ නැහැ කියලා. එතකොට මම මේ කියපු වචනේ genuine intention එකත් ඒගොල්ලන්ට ඔප්පු කරන්න ඕනේ ඔයා ඇත්තටම යන්නේ ඉගෙන ගන්න කියලා. මම මේ කියන්නේ ඔයා ඇත්තටම ගිහලා ඉගෙන ගන්න ආයි ලංකාවට එන්න කියන්නේ නෙමෙයි. ඒගොල්ලන්ට ඔප්පු කරන්න ඕනේ ඔයාට වීසා ඕන. හරිනේ. හරි. මම දැන් ඉස්සරහට මේ වීඩියෝ එක ඉස්සරහට කියන්නම් මේ දේවල් අපි දැන් මේ වැඩේට බහින්න ඕනේ තැන් කොහොමද මොනවද කියලා. ඊට කලින් අපි දැන් මේ අර genuine intention එක ඔප්පු කරගන්න විදි ටික ගැන මම කියලා ඉන්නම්. දැන් මම ඊළඟට කියන්නම් මම හැමදාම කියනවා වගේ ඕගොල්ලෝ ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ඕගොල්ලන්ට PR එක ඕන නම් ඕගොල්ලෝ ඉගෙන ගන්න තෝරගන්න ඕනේ ඕස්ට්‍රේලියාවේ PR ගන්න පුළුවන් දෙයක්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට ආස දේවල් කරන්න ගියාට ඕගොල්ලන්ට PR හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක ගැන හරියට දැනගෙන යන්න ඕනේ. ඒ වගේම ඕගොල්ලෝ දැන්ට ඉන්න ෆීල්ඩ් එක උනත් ඒ ගැන හොයලා බලන්න ඕනේ. ඒක ගැන ඉගෙන ගත්ත කියලා ඕස්ට්‍රේලියාවේ PR ගන්න පුළුවන්ද බැරිද කියලා. හරි. මම දැන් නිකන් උදාහරණයක් කියන්නම් මේ දැන්ට තියෙන තත්ත්වය අනුව IT ෆීල්ඩ් එකෙන් ඕස්ට්‍රේලියාවේ PR ගන්න අමාරු වෙලා තියෙන්නේ. ඉතින් ජොබ් එකක් එහෙම හොයාගන්න ඕනේ. ඒ වගේ කතන්දර තියෙනවා. ඒවා සම්පූර්ණ කරගත්තොත් විතරයි PR ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මෙහෙම තියෙද්දි කවුරු හරි දැන් ලංකාවේ IT කරපු එක්කෙනෙක් මම මේ උදාහරණයකට කියන්නේ. හරිද? අපි නිකන් IT ෆීල්ඩ් එක ගමුකෝ. දැන් IT කරන කෙනෙක් එයා හිතුවොත් එහෙම එයා දැන් මේකෙන් ගන්න අමාරු හින්දා එයා ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා නර්සිං කරනවා කියලා. එහෙම නැත්නම් එයාට ඕනේ ගිහිල්ලා අඩු වේදමකින් මෝටර් මෙකැනික් වගේ එකක් කළා 491 වගේ පාත්වේ එකකින් ගිහලා PR ගන්න කියලා. දැන් මේ කතන්දරේදී දැන් එයාට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ එයා දැන් කෙලින්ම මේ දේවල් වලට ඇප්ලයි කරොත් IT කරපු කෙනෙක් නර්සිං වලට හරි මෝටර් මෙකැනික් වලට හරි මේවා මේ උදාහරණ හරිද? පටලව ගන්න එපා මේ උදාහරණට කියන්නේ. එතකොට වීසා රිජෙක්ට් වෙන chance එක ගොඩක්ම වැඩිනේ. ඉතින් ඒ වගේ අයට කරන්න පුළුවන් ඔප්ෂන් එක තමයි ඒගොල්ලන්ට අදාළ ෆීල්ඩ් එකෙන් ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන එක. ඒ කියන්නේ IT ෆීල්ඩ් එකේ මොකක් හරි higher studies වලට හරි වෙන studies වලට හරි ඇප්ලයි කරලා ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා පළවෙනි මාස 6න් පස්සේ ඒගොල්ලන්ට පුළුවන් කෝස් එක මාරු කරන්න. ඉතින් මේ කෝස් එක මාරු කරද්දී ඔයා ඇවිල්ලා ඉන්නේ බැචලර්ස් එකකට නම් ඔයාට ඒක ඩවුන්ග්‍රේඩ් කරන්න බෑ. එහෙම කතන්දර තියෙනවා. ඒක බලපාන්න පුළුවන් වගේ වීසා එකට. එක එක එක්සෙප්ෂන්ස් තියෙනවා ඒවට එක එක කතන්දර තියෙනවා. ඉතින් ඒවා හරියට දැනගෙන යන්න ඕනේ. හැබැයි ඉතින් ඒ වුණාට ඕස්ට්‍රේලියාව ඇතුළට ආවම මම කියන්නේ හොඳම වැඩේ ඕස්ට්‍රේලියාව ඇතුළට ඇවිල්ලා ඕස්ට්‍රේලියාවේ ඉන්නවා මයිග්‍රේෂන් ලෝයර්ස්ලා ඒජන්ට්ස්ලා ඒ විදිහට ඉමිග්‍රේෂන් මයිග්‍රේෂන් ලෝයර් කෙනෙක් ගාවට ගිහිල්ලා අපොයින්ට්මන්ට් එකක් අරගෙන හුඟක් වෙලාවට ෆස්ට් අපොයින්ට්මන්ට් එක ෆ්‍රී දෙනවා ඒගොල්ලෝ. මේවා ගැන කතා කරාම ඒගොල්ලෝ ඔයාලට කියලා දෙයි කොහොමද කියලා කෝස් එක මාරු කරද්දි මොනවද කරන්න ඕනේ අරවා මේවා ප්‍රශ්න තියෙනවද නැද්ද ඉතින් ඒවා කතා කරගන්න පුළුවන් ඕස්ට්‍රේලියාව ඇතුළට ආවට පස්සේ. දැන් ඉතින් මම කියවනේ තව වීසා එක දාද්දි තවත් අදාළ වෙන දෙයක් කියලා ඔයා මේ ගිහිල්ලා ඉගෙනගෙන ආවි ලංකාවට එනවා කියන එක ඔප්පු කරන්න ඕනේ කියලා. එතකොට ඉතින් මේක ඔප්පු කරන්න ඔයාට පෙන්වන්න පුළුවන් ඔයාට පවුලත් එක්ක තියෙන සම්බන්ධතාව ලංකාවේ ඔයාට රස්සාව එක්ක තියෙන සම්බන්ධතාව ඔයාගේ බිස්නස් එහෙම තියෙනවනේ ඒවා එක්ක තියෙන සම්බන්ධතාව. ඉතින් දැන් මේ වගෙන් ඔයා දැන්ට රස්සාවක් කරනවා නම් මොකක් හරි ෆීල්ඩ් එකකට ඒකෙන් ඔයාට නිවාඩු අරගෙන යන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඔයා ආවහම ඔයාට රස්සාව දෙනවා කියලා ලියුමක් හරි මොකක් හරි ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වැලිඩ්. එතකොට ඒකෙන් ඔප්පු වෙනවනේ. අපි නිකන් උදාහරණයක් කියමු ඔයා accounting field එකේ වැඩ කරන්නේ. ඔයා දැන් accounting වලටම ඕස්ට්‍රේලියාව යනවා studies වලට. එතකොට ඔයාට කියන්න පුළුවන්
මොකද්ද මේ මම යන්නේ මගේ රස්සාවේ මගේ ෆීල්ඩ් එකේ හයර් ක්වොලිෆිකේෂන් එකක් ගන්න ඕස්ට්‍රේලියාවේ. ඒ විදිහට ඕස්ට්‍රේලියන් ක්වොලිෆිකේෂන් එකක් අරගෙන ආයි ලංකාවට ආවහම මට ආයි මේ රස්සාවෙම වැඩ කරන්න පුළුවන්. මට ප්‍රොමෝෂන් එකකුත් දෙනවා කියලා තියෙනවා. ඒ වගේ දේකුත් දාන්න පුළුවන්. ඒ වගේ කතන්දර දැම්මම හොඳටම පැහැදිලි මේ ආයි ලංකාවට එනවා කියලා සාක්කිය. ඒ වගේම ඒකටම ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕගොල්ලන් දැන් අපි තුමු අම්මා තාත්තා ලංකාවේ නම් ඉන්නේ. ඒ වගේ. එතකොට මම තමයි ඒගොල්ලන්ව බලාගන්නේ. මම තමයි ඒගොල්ලන් කෙයා ගිවර්. ඉතින් මම ආයි ලංකාවට එනවා ඒගොල්ලන්ව බලාගන්න. ඒකත් හොඳට වැලිඩ්. ඒ වගේම තව එකක් ඔයාලට බිස්නස් එකක් තියෙනවා නම් එහෙම නම් පවුලේ බිස්නස් එකක් හරි තියෙනවා නම් ඒකත් දාන්න පුළුවන්. විශේෂයෙන්ම මම තමයි ඉතින් බිස්නස් එක බලාගන්නේ. එහෙම නැත්නම් මාත් බිස්නස් එක සම්බන්ධයි පාර්ට්නර් කෙනෙක් මොකක් හරි. ඒකින්ද මම මේ යන්නේ දැන් ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා මයි ක්වොලිෆිකේෂන් එක හදාගෙන ආයි ලංකාවට ඇවිල්ලා මේ බිස්නස් එක බාර ගන්න කියන එක. ඒ තව ඔප්පු කරන සාධක. ඒ වගේම මේ කෝසස් ඒවට දාද්දී ඕගොල්ලෝට ඔප්පු කරන්න වෙනවා තව දෙයක් මේ ඇයි මේ කෝස් එක ලංකාවේ කරන්න බැරි කියලා. ඇයි ඔයා ඕස්ට්‍රේලියාවට යන්නේ මේ දේ කරන්න කියලා. එතකොට මේකත් මෙතනත් දැන් ඒක තමයි ඒකින්ද තමයි පොඩි කෝසස් වලට දැම්මොත් ලංකාවේ තියෙන කෝසස් වලට දැම්මොත් කෙලින්ම යන්න දැම්මොත් වීසා රිජෙක්ට් වෙන්න chance එක තියෙනවා. ඒකින්ද තමයි ලංකාවේ ජනප්‍රිය වෙලා තියෙන අර පාත්වේ කෝසස්. ලංකාවේ ඔයගොල්ලෝ දන්නවනේ පළවෙනි අවුරුද්ද මෙහෙ කරනවා. එහෙම නැත්නම් ඩිප්ලෝමා එක මෙහෙ කළා බැචලර්ස් එකේ සෙකන්ඩ් ඉයර් එකට ඕස්ට්‍රේලියාවට යන ඔය වගේ කතන්දර. අර කියන්නේ මෙහෙ දැන්ට ඉගෙනගෙන ඒකේ ඕස්ට්‍රේලියන් එක්ස්පීරියන්ස් එක ඕස්ට්‍රේලියන් එන්වයරන්මන්ට් එක ඇතුළේ ඉගෙන ගන්න කැමති වගේ දෙයක්. එතන පෙන්වන්න ඕනේ. ඇයි ඔයා ඕස්ට්‍රේලියාවට යන්නේ? ඇයි ඔයාට කෝස් එක ලංකාවේ කරන්න බැරි කියලා. එහෙම කතන්දර තියෙනවා. දැන් මම ඔය කලින් කියපු කරුණු ඒ කියන්නේ ඔයා genuinely ඕස්ට්‍රේලියාවට යන්න ඉගෙන ගන්න purpose එකට ඒ වගේම ඔයා ලංකාවට එනවා කියන එක ඒක පෙන්වන්න ඔයා ස්ටේට්මන්ට් එකක් දෙන්න ඕනේ GTE කියලා. GTE කියන්නේ genuine temporary entrant requirement කියලා තමයි ඒකේ සඳහන් කරලා තියෙන්නේ. ඒ requirements තියෙනවා ඒ GTE එකේ. ඒක ඔයා ස්ටේට්මන්ට් එකක් ඔයා ලියලා කියන්නේ ටයිප් කරලා දෙන්න ඕනේ. ඒකට අඩංගු වෙන්න ඕනේ කරුණු ටික. ඒ කියන්නේ අපි ඔය ඉස්සෙල්ලා කතා කරපු කරුණුයි තව අඩංගු වෙන්න ඕනේ කරුණු මම පොඩ්ඩකින් විස්තර කරන්නම් පිළිවෙලට. ඉතින් අපි ඊළඟට යමු step by step මේ අවශ්‍ය කරන දේවල් මොනවද ඒ documents ඒවල ඇස්ති කරගන්න ඕන දේවල් ගැන. ඊට කලින් කරුණු දෙකක් කියන්නම්. පළවෙනි එක තමයි දැන් මේ වැඩේට බහින්නේ කොහොමද කියලා ඕගොල්ලෝ කවුරු හරි අහනවා ඇතින් දැන්ට මේ වැඩේ පටන් අරගෙන නැති අය. ඉතින් එහෙම අයට මම කියන් තියෙන්නේ දැන් මුලින්ම ඇත්තටම මොනවා කරන්නත් પાස්පෝර්ට් එකක් අවශ්‍ය වෙනවා. પાස්පෝර්ට් එක නැතුව නෑ પાස්පෝර්ට් එක හැදුවා කියලා අවුලක් වෙන්නේ නෑ. කියන්නේ කවදා හරි ඔයාට රට යන්න પાස්පෝර්ට් එක ඕනේ වෙනවා. මේ ડોකියුමන්ට්ස් වලට සබ්මිට් කරන්න ඒවට මේවට හැම එකටම પાස්පෝර්ට් නම්බර් එක අවශ්‍ය වෙනවා. ඉතින් දැන් ඊළඟට ඕනේ වෙන ડોකියුමන්ට් එක තමයි confirmation of enrollment කියලා. ඒ කියන්නේ ඔයා මොකක් හරි යුනිවර්සිටි එකක් තෝරගෙන කොලෙජ් එකක් තෝරගෙන ඒකේ enroll වෙලා ඒගොල්ලෝ එවනවා කන්ෆර්ම් කියලා ඔයාගේ එන්රෝල්මන්ට් එක. ඒකත් ඔයා දාන්න ඕනේ වීසා එක ලොජ් කරද්දි. හරි. දැන් මේ වැඩ ඔක්කොම දැන් ඔයගොල්ලන්ට ගොඩාක් ප්‍රශ්න එනවාදී විශේෂයෙන්ම අලුතෙන්ම මේ දේ කරන්න ඉන්න අයට කොහොමද දැන් හොඳ යුනිවර්සිටි එකක් හොයාගන්නේ හොඳ කෝස් එකක් හොයාගන්නේ කොහොමද ඒවයි ගණන් හිලව් PR එක ගන්න පුළුවන් කෝස් හොයාගන්නේ කොහොමද ඔය වගේ 1000ක් ප්‍රශ්න. ඔයාලට තියෙන ක්වොලිෆිකේෂන්ස් වලට දැන් කොහොමද හදාගන්නේ වයස අනුව මොනවද තියෙන පාත්වේස්. දැන් මේකෙදී ඇත්තටම හොඳම වැඩේ එක එක තැන් වලින් එක එක පොඩි දේවල් අතපත ගාගෙන ඉන්න නැතුව කෙලින්ම ලංකාවේ ඔය ඒජන්ට් කෙනෙක් ඒ කියන්නේ IDP එක ඒක හොඳයි එතනට කතා කරලා ඉන්ෆර්මේෂන් ගන්න පුළුවන්. ඒ වගේම මම අපි ආවේ එඩ්වොකේට් කියලා තැනකින් ඒකත් කියන්න පුළුවන්. හැබැයි ගොඩක් ඉස්සර එතනත් ඒගොල්ලෝ ගොඩක් අපිට උදව් කරා. ඉතින් ඔය වගේ තැනකට ඔය දෙක මම දන්න හින්දා කිව්වේ ඒ අරෙන්න මේ තව ඒජන්ට් කෙනෙක් හරි එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි කොහොම හරි recognized agents ගාවට ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් තොරතුරු ලබා ගන්න. ඒ කියන්නේ එහෙම ගියාම ඔයගොල්ලන්ට හම්බ වෙන ඒ කියන්නේ opportunity එක කියන්නේ ඔයා ගිහිල්ලා කිව්වහම ඔයාගේ දැන්ට තියෙන qualifications මෙහෙමයි ඔයාට ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන් pathways මොනවද options මොනවද ඔයා කරන්න ඕනේ මොනවද ඔයා තව හදා ගන්න ඕනේ මොනවද ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට පුළුවන් අපොයින්ට්මන්ට් එකක් අරගෙන ගිහිල්ලා වාඩි වෙලා ඒගොල්ලොත් එක්ක ඒවා කතා බහ කරගන්න. කොච්චර සල්ලි මේ දැන් අවශ්‍ය වෙනවද මේ හැමදේම ඔයගොල්ලන් තියෙන ප්‍රශ්න ඔක්කොම one on one කතා කරගන්න පුළුවන් ඒ විදිහට ඒජන්ට් කෙනෙක් ගාවට ගියාම. අනිත් එක දැන් ඔයගොල්ලෝ හිතන්න එපා කවුරු හරි අපි හිතමු දැන් IDP එකට ගියා හරි තව ඒජන්ට් කෙනෙක් ගාවට ගියා හරි කියලා. ඒක ඔයා යනකොටම ඔයා අනිවාර්යෙන් නිකන් බැඳිලා වගේ යන්න ඕනේ නැහැ. දැන් අනිවාර්යෙන් මෙතනින්ම දානවා කියලා. ඔයා පළවෙනි වටේදී ඔයා පුළුවන් තරම් ඉන්ෆර්මේෂන් තමයි එකතු කරගන්න ඕනේ ඔයාගේ වැඩේට. ඉතින් ওই විදිහට අපොයින්ට්මන්ට් එකක් අරගෙන හරි ටෙලිෆෝන් එකෙන් හරි ටෙලිෆෝන් අපොයින්ට්මන්ට් එකකින් හරි කොහොම හරි ඔහොම ඔයා කතා කරගත්තාම ඒ වගේ තැනක් එක්ක
ඔන්න ඔයාට අයිඩියා එකක් එනවා. දැන් ඔයාට තියෙන දේවල් මොනවද? ඔයා තව හදාගන්න ඕනේ ඒවා මොනවද? ඒ වගේ දේවල්. ඉතින් ඒ දේ කරන්න ඉක්මනටම එතකොට එතනින් අදහසක් ගන්න පුළුවන්. ඉතින් එහෙම බලාපොරොත්තු තියෙන අද හෙටම ඒ වගේ තැනකට කෝල් එකක් දීලා අහන්න විස්තර. හරි. එහෙමනම් අපි දැන් ආයි බලමු step by step කොහොමද මේ student visa process එක කියලා. ඔන්න ඉතින් මුලින්ම වැඩේ ඔයාගේ identity එක ඔයා prove කරන්න ඔයාට passport එක තියෙන්න ඕනේ. ඊළඟට ඔන්න තියෙනවා IELTS exam එක. IELTS exam එක මේකේ කියලා තියෙන විදිහට අඩුම minimal score එක 5.5 ක් තියෙන්න ඕනේ මේකට apply කරන්න student visa වලට. මේක ඇවිල්ලා මේ මිනිමල් ඒ කියන්නේ අවම ගාන සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවට එන්න මේ වීසා ලොජ් කරනකොට තියෙන්න ඕන එක. මේක ඇවිල්ලා ඔයා ඇප්ලයි කරන කෝස් එක අනුව වෙනස් වෙනවා. සමහර කෝසස් වලට ඇකඩමික් 7ක් අරන් තියෙන්න ඕනේ. එහෙම කතන්දර තියෙනවා. ඒක ඉතින් ඒ විදිහට මේකේ අඩුම මෙහෙමයි. IELTS. ඒ වගේම ඔයා PT කරනවා නම් 42ක් තමයි අවම. TOEFL exam එකත් ඔන්න පිළිගන්නවා. ඒකේ 46ක් ඕනි කියලා තමයි කියන්නේ මිනිමල්. ඊට පස්සේ ඉතින් ඔයා කෝස් එකට enroll වෙලා confirmation of enrollment COE එක ගන්න අවශ්‍ය වෙනවා. ඊළඟට ඔයා health insurance එකක් ගන්න අවශ්‍ය වෙනවා. ඔයාවයි dependent යනවා නම් ඒගොල්ලන් ඔය ඔක්කොම cover වෙන්න overseas student health cover ඒ insurance එක අරගන්න ඕනේ. මොකද ඕස්ට්‍රේලියාවේ රජයෙන් ගෙවන්නේ නැහැ ඔයා student visa ඉන්න කාලෙදී. ඒක cover වෙන්න තමයි ඔයා මේ insurance එක අනිවාර්යෙන් අරගෙන යන්න ඕනේ. ඊළඟට තව වැදගත්ම දෙයක් මම මෙතනදි කියන්න. ඔයගොල්ලෝ දැන් මේ course එක select කරගන්නකොට ඒ කියන්නේ මොකක් හරි institute එකක් course එක select කරගන්නකොට ඒ course එක එහෙම නැත්නම් ඒ අදාළ institute එක ඕස්ට්‍රේලියාවේ තියෙනවා CRICOS කියලා ආයතනයක්. ඒකේ register වෙලා තියෙන්න ඕනේ. දැන් මේ CRICOS කියලා කියන්නේ Commonwealth Register of Institutions and Courses for Overseas Students. දැන් මෙන්න මේකේ register වෙලා නැති දෙයක් ඕගොල්ලෝ කරා කියලා ඕගොල්ලන්ට PR එක හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේක බලා ගන්න පුළුවන් link එකක් තියෙනවා. මම ඒ link එක description එකේ දාන්න. ඉතින් අනිවාර්යෙන් ඔයා යන course එක CRICOS එකේ registered course එකක් වෙන්න ඕනේ. ඒ වගේම ඒ හැම course එකකටම මේකෙන් code එකක් දීලා තියෙනවා. ඒ code එක ඔයා ඉදිරිපත් කරන්න ඕනේ. ඒ course එක සම්බන්ධයෙන් දේවල් කරනකොට reference හැටියට ඒ CRICOS code එක අවශ්‍ය වෙනවා. ඔන්න ඊළඟට වැදගත්ම කාරණේ තමයි මේ සල්ලි පෙන්නනවා කියන්නේ. ඒ කියන්නේ ඔයා ඔප්පු කරන්න ඕනේ ඔයාට ඕස්ට්‍රේලියාව ගිහිල්ලා ඉගෙන ගන්න අවශ්‍ය වෙන තරමට ඔයාට මූල්‍ය හැකියාව තියෙනවා කියලා. ඉතින් මේකත් ගොඩක්ම වැදගත්. ඒ වගේම ස්ටුඩන්ට් වීසා රිජෙක්ට් වෙන්න හේතු වෙන තව ප්‍රධාන කාරණයක් තමයි මේ සල්ලි හරියට පෙන්නලා නොතිබෙන එක. ඉතින් දැන් මේ සල්ලි කියලා පෙන්වන්න ඕනේ මෙන්න මේ දේවල්. කෝස් ෆී එක ඔයා පළවෙනි අවුරුද්දේ කෝස් ෆී එක පෙන්වන්න ඕනේ. ඔයා මේ පෙන්නන සල්ලි ගන්නට අදාළ වෙන්න ඕනේ කෝස් ෆී එක. පළවෙනි අවුරුද්දේ 12 months වලට. ඒ වගේම ඒ කෝස් ෆී එක එක්කම ලිවිං කොස්ට් එක පෙන්වන්න ඕනේ පළවෙනි අවුරුද්දට first 12 months වලට. එතකොට ස්ටුඩන්ට් විතරක් යනවා නම් එයාට ඔස්ට්‍රේලියන් ඩොලර්ස් වලින් 21041ක් වෙන්න පෙන්වන්න ඕනේ අද වෙනකොට. පාර්ට්නර් කෙනෙකුත් යනවා නම් එයාට තව ඊට අමතරව ඩොලර් 7362ක් පෙන්වන්න ඕනේ. තව දරුවෙකුත් යනවා නම් එක්කෙනෙකුට 3152ක් ඩොලර්ස් පෙන්වන්න ඕනේ. දැන් ඉතින් මේක ඇවිල්ලා මේ සල්ලි ඒ කියන්නේ ඔයා බැංක් එකක ඩිපොසිට් එකක් හැටියට හරි ෆික්ස් ඩිපොසිට් එකක් හැටියට හරි එහෙම නැත්නම් ඔයා ඒ වගේ ඔයාගේ ඒ සල්ලි මේ ගාන පෙන්වන්න ඕනේ පළවෙනි අවුරුද්දට ලිවිං කොස්ට් එකයි කෝස් ෆී එකයි. ඉතින් දැන් මේ සල්ලි නිකන් පෙන්නලා හරියන්නේ නැහැ. ඒකට පෙන්වන්න ඕනේ මේ කොහොමද ඒ සල්ලි ආවේ කියලා. ඒ ජෙනුයින් විදියට පෙන්වන්න ඕනේ. එකපාරට සල්ලි ගොඩක් ආවොත් කාගෙන් හරි අරගෙන account එකකට දාලා පෙන්නුවා කියලා හරියන්නේ නැහැ. එතකොට ඉතින් වීසා රිජෙක්ට් වෙනවා කොහොමත්. මොකද ඔයාගේ ඉන්කම් එකේ හැටියට ඔයා කොහොමද මෙච්චර ගාණක් ඉතුරු කරගත්තේ කියලා එහෙම ප්‍රශ්න එනවා. ඉතින් ඒ විදිහට හරියට පෙන්වන්න ඕනේ. දැන් අම්මලා තාත්තලා ගාව තියෙන සල්ලි හරි ළඟම තව නෑදෑයෙක් ගාව හරි සල්ලි හරි ඒවම එකතු කරලා පෙන්වන්න පුළුවන්. ඒ දේවල් තියෙනවා. ඒ වගේම ලෝන් එකක් ගන්න පුළුවන් නම් වෙන ඒ කියන්නේ ඔයා නම් ස්ටුඩන්ට් ඔයාගේ නමින් ලෝන් එකක් අරගත්තා කියලා ඒක හරියන්නේත් නෑ. මොකද ඒගොල්ලෝ බලනවා දැන් මෙයා කොහොමද ලෝන් එක ගෙවන්නේ කියලා. ඉතින් ඔයාගේ පවුලේ කෙනෙක්ගේ නමින් අම්මයි තාත්තගේ අක්කගේ අයියාගේ හරි ඒ වගේ නමකින් ගන්න පුළුවන් නම් එහෙම ඒ විදිහට ගත්තොත් ඉතින් ඒක වැලිඩ්. හැබැයි ලෝන් එක එන්න ඕනේ ස්ටුඩන්ට් ලෝන් එකක් විදිහට. ඒ කියන්නේ ලෝන් එක පර්සනල් ලෝන් එකක් විදිහට වගේ නෙමෙයි. ඔයාගේ මේ කෝස් ෆී එක ගෙවන්න බැංකුවකින් දෙන ලෝන් එකක් විදිහට තමයි ඒවා එන්න ඕනේ. මම මේ ගැන කලින් ඔය අන්ලිස්ටඩ් වීඩියෝ එකක් කරලා තියෙනවා. මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නයි ලින්ක් එක. ඒක බලන්න පුළුවන්. ඉතින් සල්ලි ප්‍රමාණය ගත්තොත් ඔය ගාන තමයි පෙන්වන්න ඕනේ. ඒ ආව ඉන්කම් එක ආව හැටිත් ඔප්පු කරන්න ඕනේ මොන විදිහටද ආවේ කියලා. ඒක ගොඩක් වැදගත්. ඉතින් දැන් එතකොට මේකේ මං කියවනේ පළවෙනි අවුරුද්දේ කෝස් ෆී එක පෙන්වන්න ඕනේ කියලා. එතකොට ඔයා මාස 6 කෝස් ෆී එක ගෙවුවා කියමු උදාහරණයක් විදිහට. එතකොට ඔයා පෙන්වන්න ඕනේ මාස 6කට විතරයි සල්ලි පෙන්වන්න ඕනේ. හැබැයි අර ගෙවපු රිසිට්ස් එහෙම
දාන්න ඕනේ මම ගෙවලා තියෙන්නේ කියලා. ඉතින් පළවෙනි අවුරුද්දේම කෝස් ෆී එක ඔයා ගෙවලා නම් තියෙන්නේ. එතකොට ඒකට සල්ලි පෙන්වන්න ඕනේ නැහැ. අර ලිවිං කොස්ට් තමයි පෙන්වන්න ඕනේ. ඉතින් මීට අමතරව මම කලින් කිව්ව ඩොකියුමන්ට්ස් වලට අමතරව තව ඉතින් පාර්ට්නර් කෙනෙක් ඩිපෙන්ඩන්ට් කෙනෙක් යනවා නම් ඩිපෙන්ඩන්ට්ස්ලා යනවා නම් ඒගොල්ලන්ගේ වෙනම ඒගොල්ලන්ගේ ඩොකියුමන්ට්ස් සබ්මිට් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ක්වොලිෆිකේෂන්ස් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ පාස්පෝර්ට් ඒ වගේ අදාළ දේවල් දාන්න ඕනේ. මේ සල්ලි ගොඩක්ම වැදගත්. ඒගොල්ලෝ යනවා නම් ඒගොල්ලෝ වෙනුනොත් සල්ලි පෙන්වන්න ඕනේ. හරිම ගානට පෙන්වනවට වඩා ඊට වඩා වැඩි ගානක් පෙන්වන එක තමයි හොඳ ඇත්තට. එහෙනම් අපි අන්තිමට කතා කරමු අර ජෙනුයින්ලිම ඔයා ඉගෙන ගන්න යනවා කියලා මං කිව්වේ ස්ටේට්මන්ට් එකක් දෙන්න ඕනේ කියලා. ඒකට අඩංගු වෙන්න ඕනේ කරුණු ටික ගැන අපි ඉක්මනට කතා කරමු. ඉතින් මම මේ කලින් කිව්වේවට අමතරව තව ඉතින් ඔයාගේ කැරක්ටර් එක හොඳට තියෙන්න ඕනේ. ඒ කියන්නේ මොනවා හරි අපරාධ වලට එහෙම සම්බන්ධ වෙලා තියෙන්න බෑ ලංකාවේදී. එහෙම ඔයාට නඩු එහෙම තියනවා නම් ඒවායේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේ දේවල්, ඒ කියන්නේ පොලිස් ක්ලියරන්ස් එහෙම ඒ වගේ දේවල් තියෙන්න ඕනේ. එහෙනම් අපි දැන් GT එකේ අඩංගු කරන්න ඕනේ කරුණු මොනවද කියලා දාමු. මේක ඔයා මම කියවනේ ලියලා දෙන්න ඕන ස්ටේට්මන්ට් එකක්. ඔයා ජෙනුයින්ලිම යන්නේ ඉගෙන ගන්න කියලා. ඉතින් මම මේකේ ලින්ක් එකත් පල්ලෙහා දාන්නම්. ඉතින් ඔයා මේ ස්ටේට්මන්ට් එක ලියනකොට ඔයාගේ ප්‍රීවියස් ස්ටඩීස් ගැන සඳහන් කරන්න ඕනේ. ඔයාගේ දැන්ට තියෙන ක්වොලිෆිකේෂන්ස් මොනවද? ඒ දේවල් ඒ වගේ කතන්දර, ඒ වගේ මේ ස්ටඩීස් කරලා ගැප්ස් එහෙම තියෙනවා නම් මං කියවනේ මාස 3කට වඩා වැඩියෙන් ගැප්ස් තියෙනවා නම් විශේෂයෙන්ම O level A level ඉවර කරලා ඔයා වැඩ කරන්නෙත් නැතුව ඒවට මේ කරුණු රීසන්ස් දෙන්න ඕනේ. මොනවද කියලා, ඇයි මෙහෙම ගැප් එකක් තියෙන්නේ කියලා මොනවා හරි මෙඩිකල් හරි මොනවා හරි රීසන්ස් දාන්න පුළුවන්. දැන් කොවිඩ් එහෙම තියෙනකොට සමහර වෙලාවට ඒවා එකතු කරලා දාන්න පුළුවන්. ඉන්ස්ටිටියුට්ස් තිබ්බේ නැහැ එහෙම කියලා. ඒ කියන්නේ ඔන්ලයින් එහෙමත් ඒවා පටන් ගන්න කලින් ඒ වගේ මොනවා හරි රීසන්ස් දාන්න ඕනේ. හැබැයි ඉතින් ඒක ටිකක් හරි ටිකක් කචල් වැඩක්. ඇත්තටම මේ ගැප්ස් නැති තරමට තමයි හොඳ ඉතින්. ඒ කියන්නේ දැන් ඔයා වැඩ කරලා එහෙම තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. මොකක් හරි ක්වොලිෆිකේෂන් එකක් අරගෙන ඒ දේවල් ඒ විදිහට කියන්න පුළුවන්. හැබැයි මම ඉස්සෙල්ලා කිව්වානේ වයස් සීමාවන් ඒවා ඉතින් ඒ විදිහට බලන්න ඕනේ. නැත්නම් ඉතින් වීසා රිජෙක්ට් වෙන chance එක වැඩි. ඒ වගේම ඔයා දැන්ට වැඩ කරනවා නම් ඒ එම්ප්ලොයිමන්ට් ඩීටේල්ස් ඒවා මේකට දාන්න පුළුවන්. ඔයා දැන්ට වැඩ කරනවා ඒ වගේ කතන්දර. ඊට පස්සේ අර කිව්වා වගේ ties to home country ඔයාට ලංකාවත් එක්ක තියෙන සම්බන්ධකම් ඒක කියන්නේ ඔයා දැන්ට බිස්නස් එකක් තියෙනවා නම් ඒක ඔයා දැන්ට ජොබ් එක කරනවා නම් ඒක ආයි ජොබ් එකට එන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේ දේවල් ඔයාගේ ෆැමිලි එකේ ඉන්න ලංකාවේ එහෙමනම් ඒ දේවල් මෙතනට කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ආයි ලංකාවට එනවා කියලා අනිවාර්යෙන් එතනදී ඔප්පු කරනවා. එතකොට ඉකොනොමික් සිටුේෂන් එක ඔයාගේ හෝම් කන්ට්‍රි එකේ ඔයාගේ ඉකොනොමික් සිටුේෂන් එක. එතකොට ඉතින් ඔයා පෙන්වන්න ඕන ඔයාට කොච්චර ආදායමක් එනවද, අවුරුද්දකට බිස්නස් එකකින් නම් එහෙමයි ඔයා පඩි ගන්නවද, ඒ කියන්නේ ඔයාගේ අර ඉකොනොමිකල් ෆයිනෑන්ෂල් ස්ටේටස් එක හොඳයි කියලා මෙතනදී පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ෆයිනෑන්ෂල් ස්ටේටස් එක ලංකාවේදී අවුල් හින්දා ඔයා ඕස්ට්‍රේලියාවට යන්නේ නැහැ කියන එක ලංකාවේදීත් ඔයා හොඳ ස්ටේබල් ෆයිනෑන්ෂල් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන කෙනෙක් කියලා මෙතනදී ඒ දේවල් ඒ විදිහට දාන්න ඕනේ. ඒ වගේම ඔයා තව වෙන රටක වැඩ කරලා තියෙනවා නම් ඒ කියන්නේ ලංකාවේ ඇරෙන වෙන රටවල් වල වැඩ කරලා තියෙනවා නම් ඒවා දාන්න ඕනේ. තව මේගොල්ලෝ අහනවා situation in your home country කියලා. ඒක හුඟක් වෙලාවට මේ ඒගොල්ලෝ බලන්නේ අයියෝ ඔයා මේ කෝස් එක ලංකාවේ කරන්නේ නැතුව ඕස්ට්‍රේලියාවට එන්නේ කියලා. ඉතින් එතකොට අර මම කිව්වා වගේ ඕස්ට්‍රේලියාවේ ඉතින් ඒ විදිහට දාන්න ඕනේ. ඕස්ට්‍රේලියාවේ පාත්වේ කෝස් එකක් කරලා ෆස්ට් ඉයර් එක ලංකාවේ කරලා ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට එනවා. ඕස්ට්‍රේලියාවේ ස්ටෑන්ඩඩ් එක හොඳයි හරි ඔයාට එක්ස්පීරියන්ස් ගන්න ආසයි කියලා හරි ඕස්ට්‍රේලියන් සෙටින්ග්ස් වල ඒ වගේ දේවල්. ඉතින් මේවටත් ඇඩ්වයිසස් ගන්න පුළුවන් හොඳට ඔය ඒජන්ට් කෙනෙක් ගාව කතා කරා. මොකද ඉතින් ඒගොල්ලෝ ගාවට ඇවිල්ලා හුඟ 100,000 ගාණක් අය දානවා මේ දේවල් ලියලා. ඉතින් ඒගොල්ලෝට ගොඩක් අයිඩියා එක තියෙනවා කොහොමද හරියටම ලංකාව පැත්තෙන් ලියන්නේ කියලා. ලංකාවේදී කොහොමද මේවා ලියන්නේ කියලා ඒගොල්ලන්ට අයිඩියා එක ඇති. ඉතින් ඔයගොල්ලෝ මාර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඒජන්ට් කෙනෙක් හම්බ වෙලා කතා කරනකොට මේ ගැනත් අහන්න විස්තර. ඒ වගේම මේගොල්ලෝ අහනවා මේ potential situation in Australia කියලා. මෙතෙන්දී ඇත්තටම මෙතෙන්දී වැදගත් වෙනවා ඒගොල්ලෝ අහලා තිනවා කලින් ඔයා ඕස්ට්‍රේලියාව ඉගෙනගෙන තියනවද? ඔයා ඕස්ට්‍රේලියාවේ courses ගැන, ඒ අධ්‍යාපන ක්‍රමය ගැන ඔයාට තියෙන knowledge එක මොකද්ද? ඒ වගේම ඔයා නවතින්න යන, ඒ කියන්නේ එහෙ ඕස්ට්‍රේලියාවේදී කොහෙද නවතින්න යන්නේ? living arrangements මොනවද? financial stability එක කොහොමද ඔයා ඕස්ට්‍රේලියාවට ආවහම? ඔය වගේ දේවල් අහනවා. previous study qualifications තියෙනවා නම් ඕස්ට්‍රේලියාවේ අන්න මෙතෙන්දී අර ගොඩක් වැදගත් වෙනවා. අපි කිව්වේ ලංකාවේදී pathway courses කරනවා. එහෙම නැත්නම් ලංකාවේදී first year එක කරලා ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට යනවා. ඒ වගේ අයට අන්න ඒවා දාන්න පුළුවන්. මේක ගොඩක් strong මෙතෙන්දී. ඒ කියන්නේ මෙතෙන්දී එතකොට cover වෙනවා. ඔයාට ඕස්ට්‍රේලියාවේ qualification එකක් තියෙනවා දැන්ටම. Australian university එක හරි college එක හරි. ඒ වගේම ඔයාගේ knowledge එක තියෙනවා ඕස්ට්‍රේලියාවේ courses ගැන, ඒ education system එක ගැන ඔයා දැන්ට ඉගෙනගෙන තියෙන්නේ. ලස්සනට මෙතනට match වෙනවා. ඉතින් ඒ වගේ දේවල්. ඉතින් ඒ වගේම දැන් ඔයාට කවුරු හරි ඉන්නවා නම් ඕස්ට්‍රේලියාවේ යාළුවෙක් හරි නෑදෑයෙක් හරි, විශේෂයෙන්ම නෑදෑයෙක් ඉන්නවා නම් තමයි හොඳ. යාළුවෙක් වුණත් එයාව දාන්න පුළුවන් මෙතන මේ plan කරගෙන ඉන්න living arrangements.
ඒ කියන්නේ එයා ගිහිල්ලා එයා ඔයාට නවාතැන් දෙනවා වගේ එහෙම කතන්දරයක් ගන්න පුළුවන් නම් එහෙමම ඉන්නම අවශ්‍ය නැහැ. මෙතනදි දාන්න පුළුවන් නම් ඔයා නවතින්න යන්නේ එයා ගාව. ඒ වගේ ඔයාට නෑදෑයෝ එහෙම ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. ඔයාට ප්‍රශ්නයක් වුණොත් ෆයිනෑන්ෂියලි ඒගොල්ලෝ සපෝට් කරන්න කැමතියි කියලා. ඒ වගේ දේවල් ඉන්ක්ලූඩ් කරන්න පුළුවන් නම් ඒවත් වැදගත් වෙනවා මෙතනට. ඊළඟට අඩංගු වෙන්න ඕනේ value of your course to your future. ඔයාගේ අනාගතයට මේ කරන course එක කොහොමද මේ වැදගත් වෙන්නේ කියලා. ඉතින් ඒකට තමයි අපි කලිනුත් කිව්වේ දැන් සාමාන්‍යයෙන් ඔයාට බිස්නස් එකක් තියෙනවා නම් අපි හිතමු ඕස්ට්‍රේලියාවට ගිහලා උදාහරණයක් විදිහට ඔයා බිස්නස් මැනේජ්මන්ට් එකක් කරනවා කියලා. එතකොට ඔයාට ඒකෙදි කියන්න පුළුවන් මගේ බිස්නස් එක කියන්නේ එහෙ ඕස්ට්‍රේලියාව ඉගෙනගෙන ඇවිල්ලා මගේ බිස්නස් එක හොඳට කරන් තමයි මම මේ ඉගෙන ගන්න යන්නේ කියලා. එහෙම නැත්නම් අර අපි කිව්වා වගේ ඔයා වැඩ කරන තැනින් ගන්න පුළුවන් නම් ඔයා ආවහම ඔයාට වැඩ කරන තැන ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා කියලා. ඒ වගේ දේවල් ගන්න පුළුවන් නම් ගොඩක් ඒවා strong evidence. මොකද දැන් ඒ වගේ දෙයක් ඔයා ඕස්ට්‍රේලියාවට යන්නේ ගිහිල්ලා ඔයා qualification එක අරගෙන ඔයා ලංකාවට ආවහම ඔයා වැඩ කරන තැන ඔයාට හොඳ ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා. ඉතින් එතකොට ඒක හොඳ සාක්කියක් ඔයා ලංකාවට එනවා කියන එක. ඉතින් ඒ වගේ දේවල් එතන දාන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් ඕගලන් දාන්න පුළුවන් ඔයාගේ ඉමිග්‍රේෂන් හිස්ටරි එක. ඔයා වෙන රටවල් වලට ගිහිල්ලා තියෙනවා නම් ඒකත් ගොඩක් මේකට බලපානවා. ඒ කියන්නේ ඒක අවශ්‍යම නැහැ. තියෙනවා නම් හොඳයි. ඒ කියන්නේ විශේෂයෙන් යුරෝපියන් ඒ කියන්නේ වෙස්ටර්න් රටකට ඕස්ට්‍රේලියාවට උනත් ගිහිල්ලා ඔයා ඇවිල්ලා තියෙනවා නම් අර මෙතනදි ඉතින් පෙන්වන්න පුළුවන්. ඔයා කලිනුත් රටවල් වල ට්‍රැවල් කරලා මොනවායි කරලා ආයි ලංකාවට ඇවිල්ලා තියෙනවා කියන එක. ඒකත් ඉතින් හොඳ එවිඩන්ස් එකක්. හැබැයි ඉතින් හුඟක් අයට මේක නැහැ. ඒක ඉතින් අවශ්‍යම වෙන්නේ නැහැ. තියෙනවා නම් හොඳයි. මේගොල්ලෝ ඉතින් මේක ලිස්ට් කරලා තියෙනවා. ඉතින් ඕවා තමයි ඔය ජෙනුයින් පර්පස් එක පෙන්වන්න දෙන්න ඕනේ ස්ටේට්මන්ට් එකට අදාළ වෙන්න ඕනේ දේවල්. ඉතින් ඕක තමයි මේ ස්ටුඩන්ට් වීසා ගැන කතන්දරේ. ඉතින් මං හිතනවා ඔයගලන්ට යම් අදහසක් එන්න ඇති කියලා ඒ ගැන. මම මේ බේසික්ස් තමයි කිව්වේ. ඉතින් මේ විදිහට ඔයා මේ පදනම එහෙම නැත්නම් බේසික් එක ගැන ඔයාට මූලික අදහසක් තියෙද්දි ඔයා ගිහලා ඒජන්ට් කෙනෙක් එක්ක උනත් කතා කරද්දි ඔයාට තේරෙනවා යා කියන දේවල් මොනවද කවර් කරන්න ඕනේ, අහන්න ඕනේ ප්‍රශ්න මොනවද, ඒ වගේ දේවල් ඔයාට තේරෙනවා ඇති. ඉතින් දැන් මං කියවනේ වැඩේට බහින්න ඉන්න අයට හොඳම දේ තමයි ඒජන්ට් කෙනෙක්ට ටෙලිෆෝන් කෝල් එකක් දීලා හරි ගිහිල්ලා හරි හම්බ වෙලා හරි අපොයින්ට්මන්ට් එකක් අරගෙන මුලින්ම ඩිස්කස් කරගන්න එක. මොනවද ඔයා කරන්න ඕනේ මොනවද අඩුපාඩු මොනවද තියෙන ඔප්ෂන්ස් ඒවා කිව්වහම ඒගොල්ලෝ කියන දේවලුත් එක්ක ඔයාට දැන් මේ වීඩියෝ එකත් බලලා තියෙදි තේරෙයි මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. එහෙම නැති අපි ඉස්සරහටත් මේ දේවල් ගැන කතා කරමු. ඒ වගේම ඉතින් අපේ අනිත් වීඩියෝස් උත් එනවා මග. ඒවත් ඉක්මනටම දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ channel එකට තාම subscribe කරලා නැත්නම් ඔන්න subscribe කරලා තියාගන්න. ඒ වගේම ඉතින් like එකකුත් දාගෙනම යන්න. එහෙනම් ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්න හැමෝටම ජය වේවා.